2017 ඕලෙවල් පේපර් එකේ ප්‍රශ්න අංක 5ට යනවාද 5 රෝම ඉලක්කම් 4 බලමු. ව්‍යාපාරික 2017 මැයි මාසය සඳහා පිළියෙල කළ ගැනුම් ජර්නලය හා විකුණුම් ජර්නලය පහත දැක්වේ. අවශ්‍ය දේ අයන්නෙන් අහනවා ඉහත ගැනුම් ජර්නලය හා විකුණුම් ජර්නලය 2017 මැයි 31 දිනට සම්පූර්ණ කිරීම. ආයන්නෙන් අහනවා ඉහත ගැනුම් ජර්නලයේ හා විකුණුම් ජර්නලයේ ගනුදෙනු ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීම. ලකුණු 4ක කොටසක්. ගැනුම් ජර්නලය බලමු. ගැනුම් ජර්නලය දාලා තිනවා මම දිනය 5/10 ඉන්වොයිස් අංක 0.05 යටතේ නාලකගෙන් 4800ක භාණ්ඩ අරන් තිනවා. 5/18 ඉන්වොයිස් අංකයේ 1008 යටතේ සැපයුම්කරු වාසනා රුපියල් 15000යි මුළු වටිනාකම. ලෙජර් ගිණුම් 3ක් දාලා තිනවා. ගැනුම් ජර්නලය කියන උපයෝගී පොත නැත්නම් මූලික පොතේ සටහන් කරන්නේ වෙළඳ තොග ණයට ගැනුම්. වෙළඳ තොග කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයක් ඇතිව ව්‍යාපාරයක තියෙන තොගය. නැවත විකුණන්න පරමාර්ථයක් තියෙන්න ඕන. ඒ කියන්නේ ලිපි ද්‍රව්‍ය විකුණන ව්‍යාපාරයක වෙළඳ තොගය වන්නේ ලිපි ද්‍රව්‍ය. ඇඳුම් විකුණන ව්‍යාපාරයක නම් වෙළඳ තොගය වෙන්නේ ඇඳුම්. අන්න ඒ වගේ වෙළඳ තොග ණයට ගන්නවා නම් ඒවා ප්‍රථමයෙන්ම වාර්තා කරන්නේ ගැනුම් ජර්නලය. ගැනුම් ජර්නලය කියන උපයෝගී පොතේ. බලමු වෙළඳ තොග ණයට ගැනුම් වලට අදාළ දිත්ව සටහන මේ තියෙන්නේ. ගැනුම් ගිණුම හර අදාළ ණය හිමි ගිණුම බැර. ගැනුම් හර කියන්නේ වියදමක්. වියදම් වැඩිවීම හර නිසා. ණය හිමි බැර කියන්නේ ණය හිමි කියන්නේ වගකීමක්. ණයට ගන්නකොට වගකීම වැඩි වෙනවා. වගකීම් වැඩිවීම බැර නිසා. බලමු 5/10 ගැනුම් ජර්නලයේ සටහන් කරලා තිනවා නාලකගෙන් අරන් තිනවා. සැපයුම් කරු නාලක රුපියල් 4800යි වටිනාකම. ගැනුම් ජර්නලයේ සටහන් කරලා අදාළ ණය හිමි ගිණුම බැර කර යුතුය. ණය හිමි නාලක ගනුදෙනු සිදුවන දිනානුපිළිවෙලට ගැනුම් ජර්නලයේ සටහන් කර එම අවස්ථාවේදීම අදාළ ණය හිමි පෞද්ගලික ගිණුම බැර කළ යුතුය. බලමු බැර කරන්න. දිනය 5/10 විස්තරය ගැනුම් වටිනාකම 4800යි. ඊළඟට වාසනාගෙන් 5/18 ණය හිමි වාසනා දිනය 5/18 විස්තරය ගැනුම් රුපියල් 15000යි. ඔන්න ගනුදෙනු සිදුවන දිනානුපිළිවෙලට ගැනුම් ජර්නලයේ සටහන් කර එම අවස්ථාවේදීම අදාළ ණය හිමි පෞද්ගලික ගිණුම බැර කරේ. මෙන්න බැර කරා. ඒ දිනයට ණය හිමි ගිණුම බැර කරන්න ඕන. ඊට පස්සේ වෙන්නේ මාසයක් වැනි නිශ්චිත කාලච්ඡේදයක් අවසානයේදී ඔන්න 5/31 මාසේ අන්තිමේදී ගැනුම් ජර්නලයේ එකතුව ගැනුම් ජර්නලයේ එකතු කරනවා 19800යි. ගැනුම් ජර්නලයේ එකතුව ගැනුම් ගිණුමට හර කෙරේ. අන්න ගැනුම් ගිණුමට හර කළා කියලා ලියන්න ඕන. හර කළා. ඔන්න ගැනුම් ගිණුම හර කරන්න ඕන. එතකොට තමයි ද්විත්ව සටහන සම්පූර්ණ වෙන්නේ. ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර වෙන්නේ එතකොට. ණය හිමි ගිණුම් අපි බැර කරනවා ඒ අවස්ථාවේදී. මාසය අන්තිමේට තමයි ද්විත්ව සටහන් සම්පූර්ණ කරන්නේ. ගැනුම් ගිණුම දාමු. ගැනුම් ඔන්න ගැනුම් ගිණුම හර කරන්න ඕන 5/31 19800යි.
19800යි. විස්තරයට ලියනවා විවිධ ණය හිමි කියලා. විවිධ ණය හිමි. යෝ ගැනුම් ගිණුම හර කරනවා රුපියල් 19800යි. 5.31 දිනය විස්තරය විවිධ ණය හිමියෝ. ණය හිමියෝ කීප දෙනෙක් ඉන්න නිසා විවිධ ණය හිමියෝ කියලා ලියනවා. ආයෙත් බලන්න ගනුදෙනු සිදුවන දිනානුපිළිවෙලට ගැනුම් ජර්නලයේ සටහන් කර. එම අවස්ථාවේදීම ණය හිමි පෞද්ගලික ගිණුම බැර කරනවා මෙන්න. නාලක ගිණුම බැර කරනවා 4800ක්. වාසනාගේ ගිණුම බැර කරනවා 15000ක්. මාසයක් වැනි නිශ්චිත කාලච්ඡේදයක් අවසානයේදී ගැනුම් ජර්නලයේ එකතුව ගැනුම් ගිණුම හර කෙරේ. විවිධ ණය හිමියෝ කියලා. අන්න එතකොට තමයි ditthව සටහන සම්පූර්ණ වෙන්නේ. ගැනුම් හර කියලා යනවා. ගැනුම් ජර්නලයේ එකතුවම ණය හිමි බැර කියන එක තමයි ඒ දිනයන්හිදී බැර උනේ. අපි ඒ වගේ බලමු විකුණුම් ජර්නලයේ සම්බන්ධව දැන්. විකුණුම් සම්බන්ධව තියෙන්නේ බලන්න මම ඒකටත් ලෙජර් ගිණුම් 3ක් දැම්මා මේ වගේමයි. විකුණුම් ජර්නලයත් මම මෙතන දැම්මා. ඔයාලගේ පේපර් එකේ තියෙනවා. බලන්න 5/12 ඉන්වොයිස් අංක 326 යටතේ මදාර මුළු වටිනාකම 6200යි. විකුණුම් ජර්නලයේ සටහන් කරන්නේ වෙළඳ තොග ණයට විකුණුම්. ඒ කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් තියාගෙන ඉන්න තොග ණයට විකුණුම් තමයි විකුණුම් ජර්නලයේ සටහන් කරන්නේ. මේකත් මූලික පොතක්. ණයට විකුණුම් වල ditthව සටහන තමයි අදාළ ණයගැති ගිණුම හර. ණයගැති හර කරන්නේ වත්කම් වැඩිවීම හර නිසා විකුණුම් ගිණුම බැර. විකුණුම් කියන්නේ ආදායමක්. ආදායම් වැඩිවීම බැර නිසා තමයි විකුණුම් බැර කරන්නේ. බලන්න 5/12 ඉන්වොයිස් අංක 326 යටතේ මදාරාට විකුණුම් 6200යි. ගනුදෙනු සිදුවන දිනානුපිළිවෙලට විකුණුම් ජර්නලයේ සටහන් කර එම අවස්ථාවේදීම අදාළ ණයගැති පෞද්ගලික ගිණුම හර කෙරේ. ණයගැති මදාරා. මදාරාගේ ගිණුම හර වෙනවා 6200යි. විස්තරය විකුණුම් කියලා 5/12 5/26 ඉන්වොයිස් අංක 327 යටතේ විමල්ට 3000යි. ණයගැති විමල් හර වෙනවා 3000යි. විස්තරය විකුණුම් 5/26 දිනය මාසයක් වැනි නිශ්චිත කාලච්ඡේදයක් අවසානයේදී විකුණුම් ජර්නලය එකතු කරනවා 9200යි. 5/31 විකුණුම් ගිණුමට බැර කළා. අන්න අවශ්‍ය දෙයට ඉල්ලන්නේ ඕක. සම්පූර්ණ කරන්නේ කියලා ඉල්ලන්නේ 5/31 විකුණුම් ගිණුමට බැර කළා 9200යි. විකුණුම් ජර්නලයේ එකතුව විකුණුම් ගිණුම බැර කරන්න 5/31 දිනය 9200යි. විස්තරය විවිධ ණයගැති. ආයෙත් බලන්න ගනුදෙනු සිදුවන දිනානුපිළිවෙලට විකුණුම් ජර්නලයේ සටහන් කර එම අවස්ථාවේදීම අදාළ ණයගැති පෞද්ගලික ගිණුම හර කෙරේ. මදාරාගේ ගිණුම හර කරා. විමල්ගේ ගිණුම හර කරා 3000ක් කියලා 5/26 මාසයක් වැනි නිශ්චිත කාලච්ඡේදයක් අවසානයේදී විකුණුම් ජර්නලයේ එකතුව විකුණුම් ජර්නලයේ එකතුව විකුණුම් ගිණුමට බැර කෙරේ. ඒක තමයි බැර සටහන. අන්න එතකොට විකුණුම් බැර කියන සටහනත් හරි අදාළ ණයගැති හර කියන සටහනත් හරි. ක්‍රෝමිලක්කම් 3ට යනවා
ව්‍යාපාරයක 2017 1 දිනට පැවති වත්කම් වගකීම් හා හිමිකම් ශේෂ සහ ජනවාරි මාසයේ පළමු සතිය තුල සිදු වූ ගනුදෙනු ගිණුම් කරන සමීකරණය යටතේ සටහන් කර තිබූ ආකාරය පහත දැක්වේ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා දෙනවා. බලන්න අවශ්‍ය දේ අයන්නෙන් අහනවා ඉහත එක් ගනුදෙනුව අගයන් සහිතව ලිවීම. ආයන්නෙන් අහනවා සතිය තුලදී මුළු වත්කම් වල සහ මුළු හිමිකම් වල වැඩිවීම හෝ අඩුවීම වෙන වෙනම දැක්වීම. ලකුණු 4යි. සමීකරණය හදලා දීලා අපිට තියෙන ගනුදෙනු ලියන්න. අනිත් පැත්තට තියෙන කරන්න. එහෙම වුණාම මේ වගේ ගානකදී සමීකරණයට දාන්න පුරුදු වෙලා ඉන්න ඕන හොඳට. සමීකරණයට ගනුදෙනු දාන්න පුළුවන් නම් මේක ලියන්න පුළුවන්. නැත්තම් මේක ලියන්න අමාරුයි. බලමු. 7යි 1 දිනට ශේෂය දෙනවා. වත්කම් ලක්ෂ 2යි, හිමිකම් 1,50,000යි, වගකීම් 50,000යි. පළවෙනි ගනුදෙනුව වත්කම් වැඩි වෙලා 25,000කින් මුදල් කියලා, වගකීම් වැඩි වෙලා 25,000 බැංකු ණය කියලා. ඔයාලා දන්නවා මුදල් වැඩි වෙලා බැංකු ණය කියන වගකීමත් වැඩි වෙලා. එහෙම වෙන්නේ බැංකු ණයක් ගත්තම. ලියමු ගනුදෙනුව රුපියල් 25,000ක බැංකු ණයක් ලබා ගැනීම ලබා ගත්තා. නැත්තම් බැංකු ණයක් ලබා ගත්තා රුපියල් 25,000යි. එතකොට මුදල් කියන වත්කම වැඩි වෙනවා, බැංකු ණය කියන වගකීමත් වැඩි වෙනවා. දෙවැනි එක බලමු. බඩු තොගය අඩු වෙලා තිනවා 10,000කින්, ණය ගැතිය වැඩි වෙලා 15,000කින්, හිමිකම් වැඩි වෙලා තියෙනවා 5,000කින් ලාභය කියලා. අන්න ඔයාලට ගනුදෙනු සමීකරණයට දාන ඕනම් මේක පුළුවන්. අනිත් පැත්තට ලියන්න තියෙන්නේ දැන් තියෙන ගාන හදලා ගනුදෙනුව ලියන්න තියෙන්නේ. මෙතන තියෙන්නේ බඩු තොගය අඩු වෙනවා 10,000කින්. ඒ කියන්නේ බඩු තොග විකුණලා තිනවා. ණය ගැතිය වැඩි වෙලා 15,000කින්. ණයට විකුණලා තින්නේ. රුපියල් 10,000ක්. රුපියල් 10,000ක් පිරිවැය වූ භාණ්ඩ තොගයක්. රුපියල් 15,000කට ණයට විකිණීම. බලන්න 10,000ක් පිරිවැය වූ බඩු තොගයක්. 10,000ක් අඩු වෙන්නේ ඒකයි. බඩු තොගය අඩු වෙනවා 10,000කින් 15,000කට විකුණන්නේ. 10,000 එක 15,000ට විකුණනවා කියන්නේ 5,000ක් ලාභයි. ලාභයක් නිසා හිමිකමට එකතු වෙනවා. ණය ගැතිය වැඩි වෙනවා 15,000කින් ණයට විකුණන නිසා. අන්න එහෙම තමයි වෙන්නේ. තුන්වෙනි එක බලමු. මුදල් අඩු වෙලා තිනවා 7,000කින්. මුදල් කියන වත්කම. හිමිකම් අඩු වෙලා 7,000කින්. වරහන් ඇතුළේ තිනවා කඩකුලිය කියලා. මුදලින් ගෙවලා තිනවා. එතකොට මුදල් අඩු වෙලා තින මුදලින් ගෙවලා කඩකුලිය වියදම්. ලියන්න. කඩකුලිය වියදම් ගෙව්වා. කඩකුලිය වියදම් මුදලින් ගෙව්වා. රුපියල් 7,000යි. ඔන්න කඩකුලිය ගෙවනකොට මුදල් පොත බැර. ඒ කියන්නේ මුදල් කියන වත්කම අඩු වෙනවා. ඍණ 7,000යි කියලා දාලා තින්නේ ඒක. කඩකුලිය වියදම් ගිණුම හර. කඩකුලිය වියදම් හර කියන්නේ වියදමක්.
ආදායම් වියදම් පද නැති වෙලාවට අපි හිමිකම් යටතේ තමයි දාන්නේ. වියදමක් නිසා හිමිකම අඩු වෙනවා. ඒකයි ඍණ 7000 කියලා දාලා තියෙන්නේ. ආදායමක් නම් හිමිකමට එකතු වෙනවා. ඇයි හිමිකම වෙනස් වීමට බලපාන සාධක හතරක් තියෙනවනේ. අතිරේක ප්‍රාග්ධනය සහ ආදායම්. වියදම් සහ ගැනිලි. අතිරේක ප්‍රාග්ධනය සහ ආදායම් නිසා හිමිකම වැඩි වෙනවා. වියදම් සහ ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. හතරවෙනි එක බලමු. 4. මුදල් අඩු වෙලා 6000ක්. මුදල් වලින් ඍණ ණය හිමියොත් අඩු වෙලා තිනවා 6000ක්. අන්න සල්ලිත් අඩු වෙලා ණය හිමියෝ කියන වගකීම අඩු වෙලා. ඒ කියන්නේ ණය හිමියන්ට මුදල් ගෙවලා. ණය හිමියන්ට මුදල් ගෙව්වා. මුදල් ගෙව්වා රුපියල් 6000යි. රුපියල් 6000. ණය හිමියන්ට මුදල් ගෙව්වම මුදල් පොත බැර. මුදල් බැර කියන්නේ වත්කම අඩු වෙනවා 6000කින්. ණය හිමි ගිණුම හර. වගකීම් ගිණුමක් හර කියන්නේ වගකීම අඩු වෙනවා. ඒකයි ඍණ දාලා තියෙන්නේ. ක්‍රෝමිලක්කම් දෙක බලමු. පහත ගනුදෙනු වලට අදාළ ද්විත්ව සටහන් ලියන්න. අයන්න අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මුදලින් 2000ක් ගැනීම. මුදල් ගැනිලි. මුදල් ගැනිලි ද්විත්ව සටහන ඔයගොල්ලෝ දන්නවා. මුදල් ගැනිලි කරනකොට මුදල් අඩු වෙනවා. ඒ කියන්නේ මුදල් පොත බැර නිසා ගැනිලි ගිණුම හර වෙනවා. ගැනිලි ගිණුම හර. ගැනිලි ගිණුම හර වෙනවා 2000යි. මුදල් පොත බැර. මුදල් පොත බැර 2000යි. ඔන්න මුදල් පොත බැර වුණා. වත්කම් අඩු වෙනවා. වත්කම් අඩුවීම බැර. ගැනිලි කියන්නේ හිමිකමක්. හිමිකම් අඩුවීම හර. මුදල් පොත බැර. මුදල් කියන වත්කම අඩු වෙනවා. වත්කම් අඩුවීම බැර නිසා ගැනිලි කියන්නේ හිමිකම් ගිණුමක්. ගැනිලි කරනකොට හිමිකම අඩු වෙනවා. හිමිකම් අඩුවීම හර නිසා තමයි ගැනිලි හර කරේ. ආයන්න බලන්න. ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා ඔටෝ ට්‍රේඩර්ස් වෙතින් රුපියල් ලක්ෂ 5ක් වටිනා මෝටර රථයක් ණයට ගැනීම. යටින් ඉරක් අඳින්න ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා. ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා අන්න නැවත විකුණන්න නෙමෙයි. ඒ කියන්නේ වෙළඳ තොගයක් නෙමෙයි මේක. ව්‍යාපාරයේ ස්ථාවරවත්කම. ලක්ෂ 5ක් වටිනා මෝටර රථයක් ණයට ගැනීම. ඔන්න ණයට ගන්නෙත්. එතකොට මෝටර රථ ගිණුම තමයි හර වෙන්නේ. මෝටර රථ ගිණුම හර. මේක ස්ථාවරවත්කමක් ව්‍යාපාරයේ වෙළඳ තොගයක් නෙමෙයි. ලක්ෂ 5යි. කියලාම තියෙනවා මේකේ ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා කියලා. මෝටර රථ ගිණුම හර ණයට ගන්න නිසා අදාළ ණය හිමි ගිණුම තමයි බැර වෙන්නේ. ණය හිමි ඔටෝ ට්‍රේඩර්ස්. ණය හිමි ඔටෝ ට්‍රේඩර්ස් ගිණුම තමයි බැර වෙන්නේ. ඔටෝ ට්‍රේඩර්ස්. ණය හිමි ඔටෝ ට්‍රේඩර්ස් බැර ලක්ෂ 5යි. මෝටර රථ ගිණුම හර කරේ වත්කම් වැඩිවීම. හර නිසා වත්කමක් වැඩි වෙනවා මෝටර රථ කියලා. එතකොට හර ණය හිමි ඔටෝ ට්‍රේඩර්ස් කියන්නේ වගකීමක්. වගකීම් වැඩිවීම බැර. වගකීම් වැඩිවීම බැර නිසා තමයි ඔටෝ ට්‍රේඩර්ස් බැර කරේ. මුදල් පොතේ මුදල් පොත කියන මූලික නැත්නම් උපයෝගී පොතේ තමයි මේක ලියන්නේ. ගැනිලි හර මුදල් පොත බැර. මුදල් ගැනිලි නිසා මේ ගනුදෙනුව ලියන්න ඕන අපි මෝටර රථ ගිණුම හර ණය හිමි ඔටෝ ට්‍රේඩර්ස් බැර. අන්න ස්ථාවරවත්කම් ණයට ගැනීම. පොදු ජර්නලයේ තමයි ලියන්නේ. පොදු ජර්නලයේ. පොදු ජර්නලය. පොදු ජර්නලයට තමයි මේක යන්න ඕන.
ස්ථාවරවත්කම් ණයට ගැනීමක් මේක. පොදු ජර්නලයට යන්න ඕන. රෝමිලක්කම් එකට යනවා. එකේ අයන්න වගකීමක් යනු කුමක්ද? ආයන්නෙන් අහනවා ලෙජරේ දැකිය හැකි ගිණුම් වර්ග දෙකක් ලියන්න. ලකුණු දෙකක කොටසක්. බලමු අයන්න වගකීමක් යනු කුමක්ද කියලා අහනවා. වගකීමක ලක්ෂණ බලමු. පළවෙනි එක තමයි අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස පැන නැගීම. දෙවැනි එක වගකීමක් නිර්වචනය කරනකොට අපි ගන්න උදාහරණයට බැංකු ණය මුදලක්. උදාහරණයට ගන්නේ බැංකුවෙන් ගත්ත ණය මුදලක්. බැංකු ණයක්. උදාහරණයට ගන්න බැංකු ණයක්. ඔන්න. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස පැන නැගීම. ඒ කියන්නේ ව්‍යාපාරයේ තීරණය කරනවා බැංකු ණයක් ගන්න ඕන කියලා. අනිත් එක තමයි निराकरणය කිරීමේදී නැත්තම් ගෙවීමේදී බැංකු ණය පියවීමේදී ව්‍යාපාරයේ සම්පත් වලින් කොටසක් පිටතට ගලා යෑම. ඒ කියන්නේ බැංකු ණය කියන්නේ වගකීමක් තමයි. බැංකු ණය ගෙවනකොට ව්‍යාපාරයේ තියෙන සම්පත්, ඒ කියන්නේ මුදල් වලින් කොටසක් පිටතට යනවා. ඒ කියන්නේ බැංකු ණය ගෙවනකොට මුදල් අඩු වෙනවා කියන එක. තුන්වෙනි එක වර්තමානයේ පවත්නා බැඳීම. ඒ කියන්නේ ණය මුදලක් ගත්තම ඒක ගෙවන්න ඕන කියලා බැඳීමක් තියෙනවා. ඒකයි අපි වගකීම් යටතේ දාන්නේ බැංකු ණය. බැංකු ණය කියන්නේ බැඳීමක්. ගෙවන්න ඕන කවදා හරි. අන්න වර්තමානයේ පවත්නා බැඳීම. වගකීමක ලක්ෂණ තමයි මේ. හතරවෙනි එක එහි වටිනාකම. වඩාත් විශ්වාසදායී ලෙස මැනිය හැකි වීම. අන්න ඒක වත්කම් වලටත් තියෙන ඔය ලක්ෂණේ. එහි වටිනාකම වඩාත් විශ්වාසදායී ලෙස මනින්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ අපි ගත්ත බැංකු ණය මුදල, අපි හිතමු බැංකු ණය මුදල ලක්ෂ 3යි කියලා. අන්න රුපියල් ලක්ෂ 3ක් කියලා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් වෙන්න ඕන. අපි ගත්තේ බැංකු ණය මුදල ලක්ෂ 3යි කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒකත් ලක්ෂණයක්. පළවෙනි එක අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස පැන නැගීම. ඒ කියන්නේ අපි ව්‍යාපාරයේ තීරණය කරනවා බැංකු ණයක් ගන්න ඕන කියලා. දෙවැනි එක निराकरणය කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් වලින් කොටසක් පිටතට ගලා යෑම. ඒ කියන්නේ බැංකු ණය ගෙවනකොට ව්‍යාපාරයේ තියෙන මුදල් සල්ලි වලින් කොටසක් පිටතට යනවා. ලක්ෂ 3ක් අපේ උදාහරණේ හැටියට. 3 වර්තමානයේ පවත්නා බැඳීම. ගෙවන්න ඕන කියලා අපි බැඳීමක් තියෙනවා. බැංකු ණය මුදල ලක්ෂ 3 ගෙවන්න ඕන කියලා අපි බැඳිලා ඉන්නවා. 4 එහි වටිනාකම වඩාත් විශ්වාසදායී ලෙස මැනිය හැකි වීම. ලක්ෂ 3යි කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්. මෙතන අහන්නේ වගකීමක් යන කුමක්ද? වගකීමක් යන කුමක්ද කියලා කිව්වම ඔයාලගේ පොතේ තියෙන කෙටි නිර්වචනයක්. ඒකේ තියෙන්නේ අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක
ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරය විසින් ගෙවිය යුතු අගය වගකීමක් ලෙස හැඳින්වේ. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරය විසින් ගෙවිය යුතු අගය වගකීමක් ලෙස හැඳින්වේ. කෙටියෙන් තියෙන්නේ එහෙම. මෙතන තියෙන ලක්ෂණ මෙතනක් තියෙනවා. මේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස පැන නැගීම ඒකම තියෙනවා. ව්‍යාපාරය විසින් ගෙවිය යුතු අගය මේ වර්තමානයේ පවත්නා බැඳීම ඒකම මෙතනක් තියෙනවා. කිසියම් ළමයෙක් මෙතනින් ලක්ෂණ වලින් නිර්වචන ලිව්වත් වැරදි නැහැ. එහෙම ලිව්වත් වැරදි නැහැ. ඒ කියන්නේ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස පැන නැගුණු නිරාකරණය කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් වලින් කොටසක් පිටතට ගලා යන වර්තමානයේ පවත්නා බැඳීම වගකීමක් ලෙස හැඳින්වේ. අන්තිමට ඕනනම් එහි වටිනාකම වඩාත් විශ්වාසදායී ලෙස මැනිය හැකි වීම කියලත් කියන්න පුළුවන්. එහෙමත් කියන්න පුළුවන්. මේ නිර්වචන ලියන්නත් පුළුවන්. ඔන්න ඕක ලියන්නත් පුළුවන්. අපි යමු දැන් ආයන්නට. ආයන්නෙන් අහනවා ලෙජරේ දැකිය හැකි ගිණුම් වර්ග දෙකක් ලියන්න. ලේසි ප්‍රශ්නයක්. ආයන්න. ලෙජරේ දැකිය හැකි ගිණුම් වර්ග දෙකක්. ඔයාලා දන්නවා. ලෙජරේ තියෙනවා වත්කම් ගිණුම් තියෙනවා. වත්කම්. වගකීම්. හිමිකම්. ආදායම්. වියදම්. ඔන්න ලෙජරේ ගිණුම් වර්ග පහක් තියෙනවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. මෙතනින් දෙකයි අහන්නේ. ඔයාලට ඕනම දෙකක් ලියන්න පුළුවන්. කැමති දෙකක් ලියන්න පුළුවන්. පහක් තියෙනවා. මේවට කියනවා මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග කියලත්. ලෙජරේ දැකිය හැකි ගිණුම් වර්ග පහට කියනවා මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග. මූලිකාංග කියන්නේ ඕනම දෙයක සැකැස්ම. පිරිවැය මූලිකාංග. එහෙම තියෙන ප්‍රවාහන පද්ධතියේ මූලිකාංග, sannivedana පද්ධතියක මූලිකාංග. එහෙම මූලිකාංග කියන්නේ සැකැස්ම. මූල්‍ය ප්‍රකාශන සැකසීලා තියෙන්නේ මෙන්න මේ වර්ග පහෙන්. වත්කම්, වගකීම්, හිමිකම් වලින් හැදිලා තියෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ආදායම් වියදම් අරගෙන අපි හදනව ලාභ හෝ අලාභ ප්‍රකාශනය. අන්න ඒවා සැකසීලා තියෙන්නේ මේ පහෙන් නිසා මේවට කියනවා මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග කියලා. නැත්තම් ලෙජරේ දැකිය හැකි ගිණුම් වර්ග පහ කියලා කියනවා. ගිණුම් කරන සමීකරණයේ මූලිකාංග කියලා කියන්නේ මේවම තමයි. සමීකරණයේ තියෙන්නේ මේවමයි. ඔන්න පස්වෙනි ප්‍රශ්නේ ඉවරයි. හැමදාම කියනවා වගේ මගේ channel එක subscribe කරන්න. වීඩියෝස් දාලා තියෙනවා. අනිත් එක කියන්න ඕන මේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් වියදම් ගැන වෙන වෙනම වීඩියෝස් කරලා තිනවා මම. ඒ වාගේ ලක්ෂණ මේවා කොහොම කරලා තිනවා. වෙන වෙනම වීඩියෝ තිනවා මම link එක දාන්නම් බලන්න ඒවත්. තව පාස් පේපර් ප්‍රශ්න තියෙනවා 2020 19 ඔක්කොම කරලා තියෙන්නේ බලන්න. 17 පස්වෙනි ප්‍රශ්නේ ඉවරයි.